සුනන්තෝ සංඝ මොක්ඛදම් ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා කතමාච භික්ඛවේ තණ්හා ජෛමේ භික්ඛවේ තණ්හා කායා රූප තණ්හා සද්ධ තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ ධම්මා තණ්හා අයං උච්චති භික්ඛවේ තණ්හා වේදනා සමුදය තණ්හා සමුදයෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධගාමිනී පටිපදා සේයති ධං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. වාසනාවන්ත කාර්මික පින්වත්නි, අද මැදින් පුර 15ක පොහොය දවසේ උදේ ඉඳන් මේ දක්වාම ආගමික වත් පිළිසිදු කරලා දැන් තහවල් කාලේ අපි ධර්ම දේශනාවට පෙර ආතුව සුළු කාල පරාසයක් බලාපොරොත්තු වන්නේ භාවනාවකට තමන්ගේ සිත් යොමු කරන්නට. ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නිරන්තර වශයෙන්ම ඉඩ ලැබෙන හැම මොහොතකම භාවනාවේ නිරත වෙන්න. භාවනාව කියලා කියන්නේ සිත සමාධි කරගන්න තියෙන එකම මාර්ගය. නිවන් මාර්ගය යන හැම කෙනා විසින්ම ආબોධ කරගත යුතු කාරණාව තමයි සිත සමාධිගත බවට පත් කරගන්නේ කොහොමද? සිත සමාධිගත භාවය තුළින් ලැබෙන ආධ්‍යාත්මික සුවය මොකද්ද? අන්නේ ආධ්‍යාත්මික සුවය සඳහා අපි අනිවාර්යයෙන්ම භාවනා කළ යුතුයි. හැබැයි ඒක සරල පහසු ක්‍රියාවක් නෙවෙයි. ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අපි හැම කෙනාම පංච ඉන්ද්‍රියන් හා ගැටෙමින් යන ගමන් මගක් තියෙන්නේ. පංච ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන අජීවී වස්තුන් සජීවී වස්තුන් ග්‍රහණය කර ගැනීම තුළ අපි සිත් පරම්පරාවක් ගොඩනගෙනවා. ඒ සිත් පරම්පරාව ගොඩනගෙන්නේ අපි මේ පංචේන්ද්‍රයන්ට ග්‍රහණය කර ගැනීමේ ප්‍රමාණය අනුව. ඒ නිසා තමයි අපිට කියන්නේ භාවනාව තුළින් සිත සමාධිගත බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි දන්නවා රූප තණ්හා ඇසට පෙනෙන රූපේ කෙරෙහි ඇතිවෙනා වූ ආසාව කියන එක අපි දන්නවා. රූප තණ්හාව රූපේ කෙරෙහි අපට දැනෙන දේ ආසාව. අපි යඤ්ඤා රූප තියෙනවා, අපි කැමති නැහැ ඒ රූපේ අතහරින්න. ඇයි? අපි ඊතරම්ම මේ රූපෙට ආදරේ ආස කරනවා. ලස්සන රෝස මලක් දැක්කම හිතෙනවා ඒක ලස්සනයි, අතාරින්න සිත දෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් අනිත්‍යභාවය මෙනෙහි කරනවා නම් මේ රෝස මල හැදිලා ලස්සන තිබිලා පාර වෙලා පෙති හැරිලා විනාශ වෙලා යනවා කියන ධර්මතාවයෙන් දැක්කොත් එහෙම ඒක තද බල ආසාවක් ඇති වෙන්නේ නැහැ. රූපෙ දිහාත් එහෙමයි, ශාරීරික පංචස්කන්ධය දිහා බලනකොට රූපය ලස්සන තිබිලා ක්‍රමෙන් වැරී යනවා කියන කාරණය, විනාශ වෙලා යනවා කියන කාරණය මනාව අවබෝධ කරගත්තම රූප ආසාව අඩු වෙනවා. සද්ද තණ්හා කණට ඇසෙන සද්ද කෙරෙහි ඇතිවෙනා ආසාව. අපි බොහෝ වෙලාවටම සද්ද
කෙරෙහි තද බල ඇලීම් ඇති කරගන්න. අපි කියමු අපි ඊටාම ඇලුම් කරන ආදරය කරන කැමැතිම යම් කටහඬක් ගීතයක් යනවනම් අපි සියලු වැඩ අතහැර දාලා ඒ ගීතයට සමවැදෙනවා. අපේ ගීතය කෙරෙහි සිතත් එක්ක සමාධිගත බවටපත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ නන්දාමාලි මහත්මියගේ අම්මා වරුණේ කියන ගීතය වගේ ගත්තාන් පස්සේ අපිට මේ අම්මලාට ආදරේ නැති කටට දැනෙන්නේ නැති වෙදී. අම්මලාට ආදරේ තියෙන කටට දැනෙනවා ඒක. දෙව්ලොව සිට අතපානා අම්මා වරුණේ බලන්න අපේ මේ නිරන්තර වශයෙන් අපේ කන් දෙක ඒකට යොමු වෙනවා. සෙනිකව යනවා. ඒ නිසා සද්ද පිළිබඳව කන්ට ඇහෙන ආසාවක් ඇති කරගන්නවා. මොකක්ද ආසාව? ඒකට මම කැමතියි. මොකද කැමති? ඒ සද්දෙට මම කැමතියි. ඒ කටහඬට මම කැමතියි. දැන් කවුරු හරි ගෙදර ළමයේ දුරකථන පණිඩයක් ලබා දෙනවා. අපි එහෙන් ගන්නකොට හෙලෝ කියනවා අපි දන්නවා කවුද කතා කරන්නේ කියලා. දන්නවද නැද්ද? නම්බරේ බලන්න ඕනද? නෑ. අනේ පුතේනේ කතා කරන්නේ පුතාද දුවද අපි ටක් ගාලා ගහණය කරගන්නවා. සද්දය තදින් අල්වා ගැනීම අපේ ගාව තියෙනවා. සද්ද ආසාව. ගන්ධ නාසයට දැනෙන ගන්ධ සුවඳ කෙරෙහි ඇතිවෙනා වූ ආසාව. මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ගහණය කරගන්නේ නාසයෙන් ගන්ධ සුවඳ හඳුනා ගන්න. අපි වැඩියෙන් කැමති මොකටද? ගන්ධටද කැමති? සුවඳට. ඒක තමයි උදේ පාන්දර එනකොට ගමනක් යනකොට ඉස පීරලා මුණ සෝදලා පවුඩර් දාලා සෙන්ටයක් ගහලා නේද? අපි එහෙමයි ගෙදරින් පිට වෙන්නේ. අපි සුවඳට ගොඩාක් කැමති. මේ උදේ පිට වෙනකොට සුවඳ හැන්දෑවටත් තියේද? උදේ සෙන් ගහගෙන පවුඩර් ගහගෙන ලස්සන පිරිසිදු ඇඳුමක් ඇඳගෙන අයන් කරලා ලස්සනට අපි ඇඳුමක් ඇඳගෙන උදේ පාන ගෙදරින් පිට වෙන කෙනා සුවඳවත් කෙනා විනාඩි කිහිපයක් යනකොට සුවඳවත් භාවය නැති වෙනවා. අනිත් එක ගැන හිතන විදිය. කොහොමද හිතන්නේ? අනිත් එක ගැන හිතන විදිය. ස්වභාව වෙනස් වෙන විදිය. ගන්ධ සුවඳ අපි ආස කරනවා. හොඳ සුවඳක් නම් අපි මලක් උනත් අපි සුවඳ නිසා අපි ආග්‍රහණය කරගන්න. සුවඳයි හොඳයි ලස්සනයි. ඒක ගන්ධ නාසයෙන් දැනෙන ගන්ධ සුවඳ කෙරෙහි වෙන ආසාව. කොහේ හරි එළවලුවක් හදනවා නම් බැදුමක් හොඳ බැදුමක් බදිනෝනේ කියලා අපිට එහෙම අපිට දැනෙනවා. එහෙම දැනෙන්නේ නැද්ද? දැනෙනවා. අපිට දැනෙනවා ඒ සුවඳින් අපි ග්‍රහණය කරගන්න මොකක්ද ඒ ගෙදර උයන්නේ කියලා. එහෙම වෙනවා. නිසා අපි ගන්ධ සුවඳ කෙරෙහි ඇති වෙන ආසාව. රස දිවට දැනෙන රස කෙරෙහි ඇති වෙනව ආසාව. දිවට දැනෙන රස. අපි ආහාර ගැනීමේදී දිවට වැඩි අවධානය යොමු කරනෝනේ. නිසා මාස් මාංශ අනුභවයට කැමති කට්ටිය ඉන්නවා. දැන් මම පහන් ක්‍රම වේදයක් කරනෝනේ. මිනිස්සුන්ට සාන්ති කර්මය බෞද්ධ පිළිවෙතක්. බෞද්ධ පිළිවෙතක් කරනකොට අපි බලාපොරොත්තු වෙන පංචශීල ප්‍රතිපදා ආරක්ෂා කරගත්තා වූ බෞද්ධ ප්‍රතිපදාව. ඒක අපි කියන විදිහින් මේ මාස් මාංශ වැළකීලා කරාමොත් ප්‍රතිඵල ගොඩක් හොඳයි කියලා. ඉතින් පමණක් වෙලාවට මිනිස්සු කැමති නෑ ඒකට. මොකද රසට ඇලොම් කරපු කෙනා ඒ රසින් බැහැර ඉන්න කැමති නෑ. තද බල විදියටම ආහාර ගිජු භව දිවට තදින් අල්ලාගත් භාවයක් අපි දකිනවා. එහෙම අල්ලාගැනීමේ ස්වභාවය නිසාම අපි රස සොයනවා. දැන් බොහෝ වෙලාවට පන්සලට දාන ගෙනාවත් පිට දාන ගෙනාව උපරිම ඕනනම් මම එළවලු දෙකක් තුනක් ගන්න ඊට වඩාම ගන්නෑ. ඔච්චර තිබ්බා. ඒ මට ප්‍රමාණවත්. පන්සලේදීත් එහෙමයි පිටදී මෙහෙම දානකට ගියත් එහෙමයි. මට ප්‍රමාණවත් එකද දෙකද මම ගත්තා අතවහගත්තා මම දාන ගන්නවා. ගොඩාක් දේවල් සොයගෙන යන්නේ මම බලාපොරොත්තු වෙන මගේ ආහාර ගැනීම බඩකින නිවා ගැනීම පිණිස පමණයි. රසකාරක පිණිස නොවේ කියන කාරණය හිතර ගත නිසා රස දේවල් සොයන්නේ. කවුරු හේවත් එහෙම දාන රස දහඳුනේ කියලා
දුන්න නම් රස නැහැ රස ඇති ඒක. මම ඒක රස බලන්නේ. මට තියෙන ඇල්ලතුරක මම වෙනදු. මට ඒක බඩගිනි නිවා ගැනීම සඳහා කම් වේදයන්ට එන් එහාට ගිහපු කම් වේදයක් ගැන හිතනවා අඩුයි. රස දිව පිනවීම ඒක ආදීනත්වයේ මනාව අවබෝධ කර ගැනීම. පොට්ටබ්බ කයට දැන්න පහස කෙරෙහි ඇති වෙන්න ආසාව. කයට දැන්න පහස. ස්පර්ශනාත්මක දැනෙනව ආසාව. පොට්ටබ්බ. ස්පර්ශාත්මක දැනෙන වේදනාත්ම අපි හිතනවා. අපි දැන් කවුරු හරි අපේ කැමැතිම කෙනෙක් අපේ මූණ අත ගන්න නම් මූණ ඉබර අපි හරිය කැමැති. කවුරු අත දියලා කනරහ ගැහුවොත් එමි ස්පර්ශේ ආදරෙන් මූණ ඉබල අත ගන්න එක නා අත දියලා දුන්නොත් කාත් වෙන කම්බුල ස්පර්ශය එතින්ද මොකෝ දැනෙන්නේ තරහා මේ සිතවිලි ගොඩක් පහළ වෙනවනේ. එහෙනම් මේ ස්පර්ශය පිළිබඳ අවධානය ලක් කරගන්න. ස්පර්ශය පොට්ටබ්බ කයට දැනෙන පහස ආසාව. මේ ගොඩාක් ගැඹුරු දෙයක් මේක. මම මේ තේරෙන කෙටියෙන් මම කියාගෙන යන්න. මොකද කාටවත් මේක තේරෙනව නිසා මම මෙහෙම කියයි යන්නේ. අපි මෙන්න මේ ධම්ම තණ්හා මනසට දැනෙන අරමුණු කරේ ඇති වෙන්නා වූ ආසා ගොඩ ධම්ම මනසට චිත්තයට දැනෙන අරමුණු. දැන් මේ අතෙන් ගාතන අරමුණ මොකද්ද? ගෙදර යන්නේ අරමුණු කෙරෙහි මනසට දැනෙන අරමුණු තියෙනවා අපිට. අරමුණු නිසා මිනිස්සු වේදනාවටපත් වෙනවාද නැද්ද? යන් අරමුණු නිසා පත් වෙනවද නැද්ද? අනේ ගොළුවගේ ඉන්නේ කතා කරන්නේ. මම කියනවා මේ කට්ටිය බලන් ඉන්න. අන්තිමට මට වැඩකුත් නෑ කියලා. කියන්නේ මේ කියන එක අහගෙන ඉන්න ඕන. අම කියනවනේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ධර්ම සාකච්ඡා කරන්න ඕන. සමති දර්ශන භාවන වඩන්න. හැමදාම කියන්නේ ඕක කාරණාවනේ. ධර්මයේ ශ්‍රවණය කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. ධර්මයේ ගැන සාකච්ඡා කරනවා. දැන් මම කියාගෙන යන විතරනේ කරන්නේ. දැන් මේ තේරෙන්නේ නැත්නම් සාකච්ඡා කරන්න පුළුවන් නේ. මම කියයි යන එක තේරෙන්නේ නැත්නම් සාකච්ඡා කරන්න ඕනේ. නැත්නම් අවබෝධයක් නැහැ. මොකද මේ තව භාගය තියෙන භාවනා කරන්න. ඉතින් මම මේ දේශනාව මේ ස්පර්ශ පහ කිරිවල ඉවරකම ආපෝ දෙකට බණ පටන් ගන්න නිසා 1:45ට ඉවර කරන්න එපායි. පොඩි කාලයනේ තියෙන්නේ. එතකොට මනසට දැනෙන අරමුණු කෙරෙහි ඇති වෙන්න ආසාව. මනසට දැනෙන අරමුණු. මොනේ අරමුණු? හොඳ අරමුණු නරක අරමුණු එනවා. අභිධර්ම උගන්වනවක. හොඳ අරමුණු එනවා නරක. හොඳ අරමුණු කියලා කියන්නේ යහපත් වූ චේතනාත්මක අරමුණු වෙනවා. අයහපත් චේතනාත්මක අරමුණුත් එනවා. එතකොට අපි ලං කරගන්න ඕන යහපත් වූ චේතනාත්මක අරමුණු ටික. ඔබට යම් ප්‍රශ්නයක් ආවොත් මනසට දරා ගන්න බැරුව විඥානාස්තම නැත්නම් අඬා වැළපෙමින් ශෝක වෙමින් ඒ මනසට ආපු දේ විසිරුවා හරිනවා. මනසට යම් දරා ගැනීමට අපහසු ප්‍රශ්නයක් ආවම ඒ පුජ්‍යල තන්නේ කරම මානසික රෝගියෙක් බවට පත් වෙනවද නැද්ද? අර කරගෙන ආපු සියලුම වැඩ අඩපණ වෙලා යනවා කරන්න හිත දෙන්නේ නැහැ. කය සම්පූර්ණ අප්පානික වෙලා යනවා. ආහාර ගැනීම රුචි බව නැති වෙලා යනවා. ශරීරය වැහැරිලා යනවා. මනස එතරම් ප්‍රබලයි. මනස එතරම් ප්‍රබලයි. ඒ ප්‍රබල. ඔබගේ මනස අර අයහපත් වූ සිතිවිලි නිසා විනාශ භාවයට පත් වෙන වගේම යහපත් වූ සිතිවිලි සමුදායන් නිසා මොකද වෙන්නේ? මනස ක්‍රියාත්මකයි යහපත්. එසා බුදුහාමුදුරු කියනවා ධම්ම තණ්හා මනසට තද බල ආසාවක් ගැනීමක් ඇති කර ගැනීම. ඒ නිසා බුදුහාමුදුරු කියනවා යං උච්චති බිකවේ තණ්හා මානි මනයි. තණ්හා කියන්නේ මනුෂ්‍යයාගේ මනස විකෘති භාවයට පත් කරන සාධකයකි. අයහපත් ආකාරයෙන් මේ පංචයන් අපි ග්‍රහණය කරගත්තොත් අපට ඵලයක් ගන්න බෑ. අපි හැමදෙනාම සංසාර ගමනේ ඉන්නේ එක් චූටිම චූටි නවාතැන් පොලක.
එතකොට මේ නවාතැන්පුර අතහැර දාලා අපිට යන්න සිදු වෙනවා. දැන් අපි මෙතනින් පටන් ගත්තොත් එහෙම මේ අත්තුන්ගේ මම ප්‍රශ්නයක් අහුවොත් මේ ලෝකෙට ආරාධනා කළ කවුද ආවේ කියලා කියන්නකෝ. මගේ පුතා මගේ දුව වෙන්න කියලා ආරාධනා කළ කවුද ආවේ? දැන් මේක ඉඳලා යනකොට මැරෙනකොට මීටි ඇති ඵලයන් කියලා කවුද කියන්නේ? ඔය බලෙන් වෙඩි දිලා මැරුවොත් ඔන්න 30යි. බලන්නේ යවන්නේ. එහෙම මැරෙනවා එක්නොත්. හැබැයි අනාරාධිතව පැමිණිලා අනාරාධිත නිකම යෑම. මේ ධර්මතාවය අපි මෙනේ කරන අපි කොහේ ඉඳලා දාන්නේ මේ? අපේ සිත් පරම්පර කොහෙද තිබුණේ? මේ පංචස්කන්ධයට එකතු වෙලා මේ ලෝකෙ මව කුසලින් බිහි වෙලා මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා. අපි මේවා දාලා යන දවසින් දවස ලං වෙනවා. අද වෙන්නත් පුළුවන්. හෙට වෙන්නත් පුළුවන්. තව අවුරුදු ගාණක් ගිහිල්ලා වෙන්නත් පුළුවන්. වයසට ගිහිල්ලා ඇඳේ වෙන්නත් පුළුවන්. ස්ථීර වශයෙන්ම කාටවත් නිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ මේ විදිහට මේ වෙලාවට අපේ මරණය සිදු වෙනවා කියලා. අන්නේම සිදු නොවන නිසා පංචේන්ද්‍රයන් පිළිබඳව මනාව අවබෝධ කරගෙන මේකේ ස්වභාවය මනාව අවබෝධ කරගෙන මනස දියුණු කර ගැනීම ඊටාම වැදගත්. මනස දියුණු කර ගන්න තියෙන එකම මාර්ගය තමයි මොකද්ද? භාවනා කිරීම. භාවනා කරනවා කියන්නේ නිදා ගන්න එක නෙවෙයි. අපේ ඇත්තේ තියෙන භාවනා කරනවා කියන එක නිදා ගන්න. භාවනා කට්ටේ කියනෝනේ. හාඳුනේ භාවනා කරන ගත්තප අනේ හොඳට නිින්ද යන සුඛං සුපති. හොඳ නිින්දක්. භාවනා කට්ටේ කියන හාඳ පිරිත් දැම්මපස් හොඳට නිින්ද යනවා කියලා. ඒකත් හොඳයි. ඖෂධයක් නිින්ද යන්නේ නැති කියලා පිරිත් හරි දාලා නිින්ද යනවනේ. හැබැයි මතක තියාගන්න භාවනාව කියන්නේ නිදා ගන්න කියන බෙහෙතක් නෙවෙයි. පිරිත් කියලා කියන්නේ නිදා ගන්න බෙහෙතක් නෙවෙයි. මනස දියුණු කරගන්න තියෙන මාවතක්. ඒක ගැඹුරුයි. ඒ නිසා බුදුහාමුදුරෝ කමඨහන් දෙමින් මේ ලෝකයේ ස්වභාවය මනාව තේරුම් කරගන්නට මනස දියුණු කරගන්නට මඟ දුන්නා. හැමදාමත් ඔබට දහම් කරුණ මං කියා දෙනවා. අදත් මම මේ කෙටියෙන් මේ කාරණාව සිහිපත් කරමින් භාවනාවට කෙටි කාලයක් ගන්න බලාපොරොත්තු නිසා සියලු දෙනාම හොඳට කොන්ද කෙලින් තියාගෙන කාට කොන්ද තියෙනව හොඳට නේ? හැබැයි භාවනා කරන කෙනාට වේදනාව දැනෙන්නේ නැහැ. කවුරුහරි කියන වේදනාව දැනෙනවා කියලා ඇත්තටම මෙයා භාවනා කළේ නැහැ. එහෙම භාවනා කරද්දී දැන් ඇත්තටම දැන් මේ ඇත්තොන්ට වේදනාවක් ඇති. මම ඊට වඩා වේදනාත්මක නේ ඉන්නේ. මට කොහොමද බිම් වාඩි වෙන්න බෑ, මට ඇවිදින්න බෑ, ලොකු සල කර්මයක් කරලා තියෙන්නේ, ඇන දාලා තියෙන කොන්දට වාඩි වෙන්න බෑ. වේදනාවක් ගොඩාක්. හැබැයි මම භාවනා කරන වාඩුණාට පස්සේ මට මේ කිසි වේදනාවක් දැනෙන්නේ නැහැ. දැන් මේ ඇත්තෝ බිම ඉන්නේ මට බිම ඉඳගන්න මේ බැලීමේ අපහසුතාවයක් තියෙනවා බිම ඉඳගන්න බෑ මට. බිම කාගේරි ආධාරයක් නැගිටින්න. සම බිඳ ගැනීමේ කැමෙන දානශාලාවතර පොඩි මේකක් තියලා තියෙන්නේ බිම් වන්නේ බෑ නිසා අපි මනස ඒ කර්මවල ගැනීම තුළම වේදනාත්ම අඩු කරගන්න පුළුවන්. යම් කෙනෙක් කෙනා වේදනාත්ම භාවයක් තියේ කියලා ඔහු වේදනාවට සිත යොමු කරමින් භාවනා කරා. වේදනාව කොතනද දැනෙන්නේ? දැනෙන තැන සිත අරයි යන්නේ. කකුල වේදනාත්ම නම් කකුලට මනස අරයි යන්නේ. වෙනයන් ශරීරයේ අංගයක වේදනාව දැනෙන තැනට සිත අරයි මනස අරයි යන්නේ. ඒක වේදනාව අඩු කරගන්න පුළුවන්. කමඨහන් ඔබට ලබා දෙනවා. අපි නිතරම භාවනා කරන ආනාපානසති භාවනා. ආනාපානසති භාවනාවේ කොටස් හතරකට මම වෙන්න කළා දීලා තියෙනවා. කරුණු හතරකින් කොහොමද භාවනා කරන්නේ කියලා. මොකන්ද කරුණු හතර? 1 මම දිගුස්මක් ගත් බව දනිමි. මම දිගුස්ම පිට කළ බව දනිමි. මම කොටුස්මක් ගත් බව දනිමි. මම කොටුස්ම පිට කළ බව දනිමි. එතන මනාලෙස සිත එකඟ භාවයට පත් කරගෙන භාවනා කරන්න. එතකොට මේ ගණන් කරනවා කියන කාර්මයේ
භාවනාව සමත අපි කියනවා මේක සරලයි කියලා. අමාරුම දේ මේක. මොකද්ද අමාරු? මනස තැම්පත් කරගෙන අමාරුයි. අපේ මේ උස්මිය පහළ ගැනීම පිළිබඳ ඇති වෙන්නා වූ සිත් පරම්පරාත්මකව අපේ ගමන යනවා. හොඳයි. සියලු දෙනාම දැන් කොන්ද කෙලින් තියාගෙන මම නැගිටිනවා. කොන්ද කෙලින් තියාගෙන දැන් භාවනා සූදානම් වෙන්න ආනාපානසතිය කොටස් 4 කැමති විදිහට භාවනා කරන්න. හොඳයි. කොන්ද කෙලින් තියාගෙන මම විධානය කරනකන් නැවත නැගිටින්න එපා. නැඩි 15ක් අපිට දෙන භාවනා කරන කාලය. හොඳයි. S2 පියාගෙන තදර පියාගන්න එපා නිින්ද යනවා. බඹයක් ඉදිරියේ පේන S2 අරගෙන ඊටා මනාලෙස මනස පිහිටුවා ගනිමින් භාවනා කරන කෙනෙක් අනිදා ගන්න එපා. කාර්නික පින්වත්නි අද දවසේ කාසටහනක් අනුව වැඩ කරන්න කලා නිබෝධිමාන මහත්තයා නේද? නැත්නම් අපේ කාලේ ගැටලුවක් නැහැ. එතුමා අපේ කාසටහනක වැඩ කරන දවසේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන නිසා කාලේ ඊටාත්ම සීමිත ප්‍රමාණයක් නම් ප්‍රති අපේ කැලුම් බෝධිමාන මහත්මයා සමාජ සේවා කටයුතු නිරන්තරයෙන් ගොඩාක් සිදු කරන දුප්පත් පවුල් සොයාගෙන ගිහිල්ලා ඔවුන්ට ගොඩාක් ආධාර උපකාර කරනවා, ගෙවල් හදා දීම් කරනවා. මමල්ල දීප පවුල් කීපයකට මාස රුපියල් 10-15000 ලැබෙන විදියට මග සලස්වීම් කරලා තියෙනවා. තාමත් මේ දක්වාමත් ඒවා ඒ පවුල් වල ලැබෙන මුදල් මේ දක්වාම ලැබෙනවා. විශාල සමාජ සේවාවක් සිදු කරමින් විදේශ සම්බන්ධතා ගොඩාක් ගොඩනගා ගනිමින් මේ සියල්ල සිදු කරන්නේ සමාජ සත්කාරය සත්භාවයක් හැටියට. අපේ හිතවත් කල්යාණ මිත්‍ර භාවය අවුරුදු ගානක් පුරාට තිබුණා. හැබැයි මම මේ වගේ වැඩසටහනක් කරමු කියලා එතුමාට කිසිම වෙලාවක යෝජනා කළේ නැහැ. එතුමාගේ අදහසක් අනුව අද දවසේ වැඩසටහන සිදු කරමු කියලා යෝජනා කළා. පිළිම පූජාවක් සිදු කරමු කියලා යෝජනා කළා. මේ කටයුතු සංවිධානය කළේ අද දවසේ මේ කෙටි කාල පරාසයක් තුළ භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කළේ. ඒක දායකත්වයෙන් දරන්නටත් ඕමාන් වල සේවයේදී සිටින ඒ.ජී. සනමලතා මෑණියන්ගේ අනුග්‍රහය ආශිර්වාදය ලබා කරගෙන ලංකාවේ ඇල්පිටිය ප්‍රදේශයේ ජීවත් වෙන නැසීගිය එම්.ජී. අජිත් රෝහණ මාතා මහත්මිය මිය පරලෝ ගිහින් මාස 4ක් වෙනවා. එතුමා මිය ගිහිලා අදිශය අනතුරකට ලක් වෙලා. නිම්මි ප්‍රාර්ථනාව තමයි සංසාර භව ගමනේ කවදාක අකල් මරණයටපත් නොවි ආයුෂයේ වින්දනය කරලා ලැබේවා කියන ප්‍රාර්ථනාවයි මෑණියන්ගේ තියෙන්නේ. ඒ නැසීමේ පරලෝ ගිහිපු ඒ අජිත් රෝහණ මහත්මයාට සංසාරික භව ගමනේදී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උදාතර පින්කමට දායකත්වයේ සපයන්ට යෙදුණා. ඒ වගේම එම්.ජී. හින්නි මහත්මයාට මහතාට පින් අනුමෝදනා කරන්නේ පියතුමාණන්ට. මවවන එම්.කේ. දයාවති මෑණියන්ට පින් පැමිණීමේ අරමුණු ඇති කරගෙන එසල්ලතා මෑණියන් මේ පින්කම සඳහා අනුග්‍රහය ලබා දීමත් දවසේ සිදු කරන්නට යෙදෙනවා. විශේෂයෙන් ප්‍රාර්ථනා තමයි දෙමාපියෝ සිහිපත් කරමින් දෙමාපියන්ට පින් දෙනා වගේම අකාලයේ මේ අජිත් රෝහණ මහත්මයාට පින් දීලා සාංශාරික භව ගමනේ මෙවන් අකල් මරණපත් වූ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ලබාගත් මනුෂ්‍යත් භාවය අර්ථයේ තියෙන්නේ අර්ථවත් භාවයේ තියෙන්නේ දීර්ඝායුෂ. දීර්ඝායුෂක් ලබන්නේ නැත්නම් ලබාගත් මනුෂ්‍ය භාවයේ අර්ථයක් නැහැ. කුඩා කාලේදී ළමා කාලේ මිය ඇදෙනව නම් තරුණ වයදී මිය ඇදෙනව නම් ජීවිතේ වින්දනය කරන්නේ නැතුව අකල් මරණයටපත් වෙන්නේ සංසාරේ පව් කරපු මිනිස්සු. අපි සංසාරේ පව් කරන්න එපා කියලා කියන්නේ ඒකයි. මොනවාරි චූටි අකුසල කර්මයක් හරි අපේ අතින් සිදු වෙයි. අන්නේ අකුසල කර්මයන් සිදු නොවෙන්නට මග හදා ගන්න සංසාර ගමන දීර්ඝායුෂ ලබා ආයුෂ ලබා දන් පූජා ක්ලාස ලැබෙනවා කියනෝනේ. එසා අපි නිරන්තර වශයෙන්ම දීර්ඝායුෂ ලබන්න පුළුවන් අකුසල කර්මයක් සිතකින් වා සිදු නොවන ආකාරයට
සිත සමාධි භාවයට පත් කරගෙන ජීවත් වෙන්න ඕන. සංසාර ගමනේ මේ අජිත් මහත්මයාට අකල් මරණ නොවේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරන්නට දෙනවා. ඒ වගේම මේ පාරක සියලු ඥාතිවරයාට මේ පින් අපි අනුමෝදන් වේවා. ඒ සරලතා මෑණියන් බලාපොරොත්තු වන ආකාරයේ ඒ සියලුම ඥාතිවරයාට යහපත ආශිර්වාද වේවා. සංසාර භව ගමනේ අකල් මරණපත් නොවේ දීර්ඝායුෂ ලබන්නට සියලු දෙනාටම මේ පින් පාරමිතාවක් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේ මේ ජී සරලතා මහත්මිය විදේශ ඔමාන් වල සේවය කරන්නේ. මේ මෑණියන්ට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන පවුල සියලු දෙනාටම ඇතිවෙන්නා සියලු අප්‍රපද්‍රා දුරතුරුන්ගේ ආශිර්වාදයෙන් සාන්තුදා වේවා කායික මානසික පීඩා දුර වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ පවුල පින්නස් සියලු දෙනාට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදනා කිරීම වශයෙන් සාදුකාරයක් දෙන්නේ. දෙවියන්ටත් මළගේ ඥාතිවරුන්ටත් අප සම දෙනාටමත් සුළු වේලාවක සිත සමාධිගත කරගත්තේ නම් ඒ උදාතරානිසංස බලයෙන් සිත සාන්තියක් සුවයක් සංසාදුක් කෙලවර නිවන් පිණිසත් මේ සියලුම පින් පාරමිතාවක් පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡමජ්ජාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තිය සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ජතු. මේ අවස්ථාවේ සුළු කාලයක් භාවනා නිරත වෙලා ධනුපස්කාර අටිපිර පූජා සිදු කළා. ඒ සියලුම ශක්තිය ආශිර්වාද බලමහිමින් මේගේ ඥාතීන්ටත් සල්ලතා මෑණියන්ටත් මේ වෙනුවෙන් අනුග්‍රහ ලබා දෙන්නා සියලු දෙනාටමත් සාන්තුදා වේවා. අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණ බෝධිමාන මහත්මයාටත් මේ උතුම් සත්කාරයන් සිදු කරගෙන යන්නට මේ අසරණ ජනතාව සොයා යමින් ඔවුන්ට අපපකාර කරන්නට සත්කාර කරන්නටත් මේ ආකාරයේ විමහත් සේවා සිදු කරන්නටත් ඒ ස්වේච්ඡා සංවිධානයේ ශක්තිය දියුණු වේවා. ඒ සියලුම කටයුතු උතුම් විදියට කරගෙන යන්නට මේ සමාජය උතුම් විදියට කරගෙන යන ශක්තිය ආශිර්වාදයේ තුමාට ප්‍රාර්ථනා කර සිදුරාට තිරුවන් සරණයි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.